ප්‍රේමවන්ත දේවදරුවනි, අද මුළු මහත් ලෝකවාසී ජනතාව විශේෂයෙන් අප ස්වාමී දෙවියන් වහන්සේට එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට නමස්කාර කරනු ලබන්නා වූ විශේෂමය කාරණාවක් තිබෙනවා. ඒ තමයි උන්වහන්සේ දෙවියන් වහන්සේ බව ඔප්පු වෙනු ලබන පිණිස, ඔප්පු කරනු ලබන පිණිස මරණය මරා නැගිටීමේ සංකේතය ලබනවා. ඒ නිසා උන්වහන්සේ දැනට වසර 2000කට ප්‍රථම මේ ලෝකයට ආවා ඒ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙලෙසද මිනිස්යා දෙවියන් වහන්සේත් එක්ක ඒ සම්බන්ධතාවය පවත්වන්නේ, ඒ දේව ආශිර්වාදය ලබා ගන්න යනුවේ මඟ පෙන්වීමක් පමණක් නෙවෙයි, ආදර්ශයක් දෙමින් හැම මිනිසෙකුටම උන්වහන්සේගේ දේවත්වයේ ආශිර්වාදය වගුරුවමින් උන්වහන්සේ සියලු මිනිස්යා උදෙසා මිනිස්යාගේ පාප අපරාධ ගෙන පූජා කරනවා. ඒ පූජාව තමයි අපි පාස්කුව කොට සමරනු ලැබ පාස්කුව ලෙස අපි කතා කරනු ලබන. ඒ නිසා දැනට දින පසුගිය සුපුරාදා මම ඔබට කතා කළා පාස්කුව කියන්නේ කුමක්ද. පාස්කුවේදී උන්වහන්සේ දක්වපු ඒ ක්‍රියාවලියේ සංකේතයේ ක්‍රියාකාරවද එහෙනම් ඒ කාරණාව මත අද මට ඔබට කතා කරන්න තිබෙන්නේ උන්වහන්සේ එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ඉරුදින අපට දැක්වූ කාරණාව, අපිට දුන්නා ආදර්ශය, අපි කෙරෙහි ලැබුවා ආශිර්වාදය කුමක්ද? ඒ නිසා මේ ගැන බොහෝ ජනතාව දැන හෝ නොදැන නමස්කාර කරනවා. හැබැයි නොදැන කරන නමස්කාරය අසම්පූර්ණයි. දැන අවබෝධයක් ඇතුව කරන නමස්කාරය සම්පූර්ණයි. හේතුව ඒ නමස්කාරය සැබවින්ම තමුන් සැබෑ ලෙස ඔප්පු කරන නමස්කාරය. මොකද දන්නවා යේසුස් වහන්සේ කවුද? දන්නවා උන්වහන්සේට නමස්කාර කරන්න ඕන කොයි විදිහට. මේකයි ඉදා යේසුස් වහන්සේ සමාරිය ස්ත්‍රියට කිව්වේ මිනිස්සු වුණේ නොදැන නමස්කාරය. දෙවියන් වහන්සේ කවුද? උන්වහන්සේට නමස්කාර කරන්නේ කොහොමද? උන්වහන්සේට නමස්කාර කළ යුත්තේ කොයි විදිහටද? නොදැන නමස්කාර. ඒක සුදයන්තුමාගේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ ඉඳලා සඳහන් කරලා තියෙනවා. නමුත් උන්වහන්සේ කිව්වා අපි දන්න දේ නමස්කාර කරනවා. අපට දැනගන්න ඇතුව කෙරෙන නමස්කාරය සබෑ නමස්කාරය. ඒක සබෑකමින් නිතුව පමණක් නෙවෙයි, ඒක ආත්මයෙන් නිතුව, විශ්වාසයෙන් නිතුව, දේව වචනය තුළ කෙරෙන නමස්කාරය. අන්න එවැනි නමස්කාරය තමයි දෙවියන් වහන්සේට ප්‍රියවන්නේ, ප්‍රසන්න වන්නේ, උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කියලා සුදහාන්තුමාගේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ප්‍රේමවන්ත දේවදරුවනි, මම එකයි කිව්ව දෙනෙක් දෙවියන් වහන්සේට පිළිගන්නවා, විශ්වාස කරනවා. නමුත් ඒ පිළිගැනීමේ විශ්වාසය සහතික වීමක් නැහැ තමන්ගේ ජීවිතේ. ඇයි? උන්වහන්සේ ගැන නිවැරදි වූ ආකාරය දැනගැනීමක් නැති නිසා. ඒ නිසා ඒ දැනගැනීම අපි ලබා ගත යුතුයි. ඒක අපිට වෙන කෙනෙකුගෙන් ලබා ගන්න බෑ. වෙන කෙනෙක් අපිට ආදර්ශය දුන්නේ නැහැ. වෙන කෙනෙක් අපිට මාර්ගය පෙන්වුවේ නැහැ. අපිට මාර්ගය පෙන්වුවේ, ඒ ආදර්ශය දුන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒකයි වහන්සේගේ මාර්ගය මමයි. සබව මමයි, ජීවනය මමයි. යමෙක් මා කරුණ කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේට පැමිණෙන්නේ නැති කියලා යෝහන් 14 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ සඳහන් වෙනවා.
එනිසා උන්වහන්සේ කිව්වා මම සිතින් මුදුව යටහත් බැවින් මගේ විය ගාන වල පිටටගෙන මගෙන් ඉගෙන ගන්න. එවිට නුඹලගේ ආත්මවල සහනය ලැබෙනවා. මතේ 11 වෙනි පරිච්ඡේද 29 සත්‍යයේ සඳහන් වෙනවා. එනම් ප්‍රිය දේව දරුවනි සෑම දේව දරුවෙක්ම දෙවියන් වහන්සේ කවුද උන්වහන්සේගේ ක්‍රියාවනවා. උන්වහන්සේගේ කරුණාව කොයි ආකාරවද කියලා දැන කෙරෙන නමස්කාරයේදී කෙඳිරීමකින් තොරව තමන්ගේ ජීවිතේ උන්වහන්සේ දෙවියන් වහන්සේ ලෙස පිළිගෙන උන්වහන්සේට සැබෑ ලෙස නමස්කාර කරනවා. එන අද මේ ඉරුදින මේ උදෑසන මම ඔබට පෙන්වා දෙන්න යන්නේ නැත්නම් කියා දෙන්න අවබෝධ කර දෙන්න යන්නේ මෙන්න මේ ඉරුදින ඇති වැදගත්කම. ඉරුදින ඇති වැදගත්කම අපට ස්ථිර වශයෙන්ම සහතික කර දුන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ උන්වහන්සේ මරණය මරා නැගිට උන්වහන්සේ විශ්වාස කරපු පිළිගත්තු උන්වහන්සේගේ වචනය අනුව ගමන් කරන්න කැමති වූ අයට වෙනි. එනිසා උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටට පස්සේ පස්වතාවක් පමණ උන්වහන්සේගේ ජනතාවට පෙනුණා. කතා කරුවා. කවුද උන්වහන්සේ කියලා ප්‍රකාශ කළා. එකවර 500කට වැඩිය උන්වහන්සේව දැක්කා වූ බව චලෝ පාවල් තුමා පළවෙනි කොරින්තියන්ට සඳහන් කරනවා. එහෙනම් මේ පාස්කු ඉරිදා කියන දවස ඉතාම වැදගත් දවසක්. එදා ඒ මුල් ආරම්භය වුණා වූ කිතුණු අය. මොකද ජීවිතයේ ඒ තාක් නොදකපු දෙයක්. ජීවිතයේ තාක් තමන් ජීවිතයෙන් අවබෝධ කරගෙන නොතිබිච්ච දෙයක්. දැනගන්නත් දැකගන්නත් හැකි වූ එකම දවස තමයි එදින ඒ පාස්කු ඉරිදා කියන දවස. එනිසා මතෙව්තුමා ඒ ගැන ලියනකොට ඒ දැක්කා වූ අය ගැන සඳහන් කරමින් කිරුණා වූ ක්‍රියාවන් ගැන කතා කරනවා. මතෙව් 28 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ. මාර්ක්තුමා ඒ ගැන කතා කරනකොට මාර්ක්තුමා ඒ ගැන ලියන්න පටන් ගන්නවා මාර්ක් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ. ලෝකතුමා මේ හැම කාරණාවක්ම හරියාකාර විභාග කරලා සෝධි කරලා බලලා කිව් දේවල් වල තිබුණා වූ සත්‍යතාවය ගැන සාක්ෂිකාරයෙක් ලෙස එතුමා ඒ සුදවලු පොතේ 24 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉඳලා ලියනවා. හැබැයි මේ පොත් මේ සුභාරම්භයේම මේ කරුණු සඳහන් වෙන්නේ අන්තිම පරිච්ඡේදයේ. නමුත් යහන්තුමා මේ කරුණු ලියන්න පටන් ගන්නේ ඔහුගේ ස්වහාන් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ. මොකද ඒ පොතේ 21 වෙනි පරිච්ඡේදයේ ඒ නිසා යහන්තුමාට විශේෂයෙන් මේ ගැන ලියන්න කරුණු ගොඩක් තිබුණා. උන්වහන්සේගේ මලවුන්ගෙන් නැගිටිනවා. ඒ නිසා අද දවසේ මේ සියලුම කරුණු ගැන මට කතා කරන්න කාලයක් නැහැ. නමුත් මම මෙන්න මේ මේ අදනේ දැනට අවුරුදු 1000ක ඉස්සර අද උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටින්න බැරුනේ නැහැ. උන්වහන්සේ ස්වර්ගීය සිංහාසනාරූඪව මහා තේජසින් දෙවියන් වහන්සේ ලෙස මේ විශ්වයේ දෙස බලා සිටින ජීවමාන දෙවියන් වහන්සේ. මොකද බලා සිටින්නේ? තමන් කෙරෙහි තමන් දැක්වූ ඒ මාර්ගය විශ්වාස කර පිළිගෙන කී දෙනෙක් අනුගමනය කරනවද කියන බලාපොරොත්තු. ඒ නිසා ප්‍රේමවන්ත දේව දරුවනි මම ඔබට ප්‍රකාශ කළොත් මේ ගැන උන්වහන්සේ කතා කරපු අවස්ථාවන් තුළ මම පළමුවෙන් ඔබට කතා කරනවා දිවිතිය කතාව පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. දිවිතිය කතාව පොත 6 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. එම්බා ඊශ්‍රායල් අසාපන අපේ දෙවි වූ ස්වාමීන් වහන්සේ එකම දෙවියන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ එකම දෙවියන් වහන්සේ බව
එදා මොයිසස් ඊශ්‍රායෙල් සෙනග වනු ලැබූ උන්වහන්සේ තෝරාගත්තා වූ සෙනග මිස්ර දේශයෙන් අරගෙන යනකොට උන්වහන්සේ ගැන සාක්ෂි දෙනවා. මම ඔබට පසුගිය සිකුරාදා කතා කළා පාස්කුව කියන්නේ මොකක්ද? පාස්කුව ආරම්භ වුණේ කොහොමද? පාස්කුව ආරම්භ වෙන්න හේතුව කොයි ආකාරද? ඒ වගේම අවුරුදු 400ක් තමන්ගේ සෙනග වහල්කමට යන්න හේතුනේ කුමක් නිසාද? මේවා කොහොමද මම පසුගිය සිකුරාදා දේව වචනේ බෙදා ගැනීමේදී එකින් එක්කෙනා අතර ප්‍රකාශ කරලා සිටියා. ඒ නිසා එවන් ගමනේදී තමයි උන්වහන්සේ ගැන දැනගත් මොයිසස් තමන්ගේ ජීවිතයේ සාක්ෂිය ප්‍රකාශ කරමින් කියනවා. ඊශ්‍රායෙල් දැනගත් අසන්න කවුද අපේ දෙවියන් ස්වාමීන් වහන්සේ? එයා තමයි එකම ස්වාමීන් වහන්සේ. එන යේසුස් වහන්සේ මනුස්සත්වයේ සිටින තාක් මනුස්සෙක් ලෙස සෙනග අතර ගමන් කරන තාක් උන්වහන්සේ අනුව ගියා වූ සියලුම මිනිස්සුયો උන්වහන්සේගේ ගෝලවල පමණක් නෙවෙයි සියලුම මිනිස්සුયો කර එකම ක්‍රියාව තමයි උන්වහන්සේ ස්වාමීන් වහන්සේ ලෙස පිළිගන්නේ. උන්වහන්සේ තමයි අපේ නායකයා. උන්වහන්සේ කියන දේ තමයි කළ යුත්තේ. මම දකිනවා මරියතුමි උන්වහන්සේ මේ ලෝකෙට බිහි කර එමෑණියන් මනුෂ්‍යව යේසුස් වහන්සේ මේ ලෝකෙට බිහි කර එමෑණියන් ප්‍රකාශ කරනවා කානානේ සරණ මංගල්‍යයට ගිය අවස්ථාවේදී තමන්ගේ ජනතාව අසරණ වෙලා ඉන්නා වූ මොහොතේදී ඒ මුද්‍රික පානේ නැතිව අවස්ථාවේදී දැන් උඹලට කරන්න දෙයක් නැහැ. හැබැයි උඹලට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. අර යේසුස් මොකක්ද උඹලට කියන්නේ? උඹලා ඔව්ව උඹලගේ ස්වාමියා කොට පිළිගන්නවා. ඔව්ව උඹලගේ නායකයා කොට පිළිගන්නවා. එතුමා කියන කොයි දෙයක් නමුත් කරපන්. ඇයි එහෙම කිව්වේ? ඒක සුදයන්තුමාගේ පුතේ දෙවනි පරිච්ඡේදය සඳහන්. ඔය මරියතුමී පවා දැන සිටියා තමන්ට දැන් මඟ පෙන්වන මේ නායකත්වයේ දෙන කෙනා තමයි දෙවියන් වහන්සේ කියලා. ඒ නිසා එදා ඒ කාර්ය එලෙසම සිද්ධ වුණා. මම ඒ ගැන වැඩි කතා කරන්නේ. ඒ නිසා මුලින්ම අය අලුත් කිව්ස්මේදී මම එදා පාස්කු කතා කරනකොට ඔබට කිව්වා අපට තිබී යුතු ගුණාංග තුනක්. ඒ ගුණාංග තුන මම ඔබට කිව්වා අපි අවුන්කම් දෙන්න හොඳට පුරුදුව තියෙනවා. ඉගෙන ගන්නට උවමනාව තියෙනවා. දෙක අපි සූදානම් වීමෙන් යම් ගමනකට යම් ක්‍රියාවකට ලෑස්තියක් අපි ළඟ තියෙනවා. තුන අපි ඉගෙන ගත්තා වූ දේ තුල අපේ සූදානම් වීම මත අපිට ස්ථිරත්වයක් තියෙනවා. ඒ කාරණා තුන මම ඔබට පසුගිය සිකුරාදා කතා කළා. ඒක මරියතුමී තුල තිබුණා. අනේ වගේ අදත් මම ඔබට කියනවා මේ ඉරු දින අපි ඇයි මේ ඉරිදා මේ ආකාර උතුම් කොට සලකන්නේ? ඇයි අපි මේ ඉරිදා සතියේ පළමුවෙනි දින කොට සලකන්නේ? ඇයි අපි අපේ ජීවිතයේ සියලු දවස් වලදී හැම දෙයක්ම අතහැරලා ඉරු දින දේව මෙහෙයට සහභාගී වෙන්නේ? ඒක අපේ ස්වාමීන් වහන්සේ අපේ දෙවියන් වහන්සේලට ඔප්පු කරපු සාක්ෂිය පිළිගැනීමේ සහතිකය. ඒ නිසා ප්‍රේමවන්ත දේවදරුවනේ අපි ගමන් කරනු ලබන්නා වූ කාරණා අනුව කාලය තුල මම ඔබට කතා කළොත් උන්වහන්සේට ඒ නමස්කාරය උන්වහන්සේගේ ගෝලයේ කොලේ කලේ කවද උන්වහන්සේට අපවස්ථාන කළා. නමුත් උන්වහන්සේගේ පාද පාමුලේ වැටිලා උන්වහන්සේට නමස්කාර කරේ උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටට පස්සේ පමණයි. ඒ නිසා මම ඔබට පෙන්වනවා මතෙව්තුමාගේ පොතට ගිහින් 28 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පරිච්ඡේදය. මතෙව්තුමාගේ පොතේ 28 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ
මම ඔබට හත්වෙනි පදේ ඉඳලා කියන්න ඒ ගැන ටිකක් වැඩි අවබෝධයක් ඇති කරගන්න. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටිනුසේකයි කියා උන්වහන්සේගේ ගෝලයන්ට කියාපල්ලා. උන්වහන්සේ නුඹලාට පළමු ගලීලයට යනසේක. ඒදී නුඹලා උන්වහන්සේ දකින්නේ බලාපල්ලා. නුඹලාට කීවේ යයි කීවේ. එවිට ඔවුන් බයින්ද මහ ප්‍රීතියෙන්ද සෝන්ගෙන් ඉක්මනින් නික්ම ගොස් උන්වහන්සේගේ ගෝලයන්ට ධර්මවල පිණිස දිවෝය. එකල යේසුස් වහන්සේ උඩ සම්මුඛ වී සුභ සිද්ධවයි කීසේ. ඔව් ළඟට ඇවිත් උන්වහන්සේගේ පාද වැළඳගෙන උන්වහන්සේට නමස්කාර කළා. අන්න උන්වහන්සේ දෙවියන් වහන්සේට මේ ගෝලයේ කාන්තේම පිළිගත්තා. හේතුව උන්වහන්සේගේ මලවුන්ගේ නැගිටි. දරුවන් වහන්සේ දෙවියන් වහන්සේ බව සාතික වෙනු ලැබුවේ මේ ඉරුදි. ඒ නිසා ප්‍රේමවන්ත දේව දරුවනි අද අපිත් උන්වහන්සේ තුල උන්වහන්සේගේ වචනය පිළිගත් සෙනගත් වශයෙන් සතිය සෑම ඉරිදා දවසකදීම අපි උන්වහන්සේට නමස්කාර කරන එක අමතක කරන්නේ. ඒක පුරුද්දක් ලෙස කළ යුතු ක්‍රියාවක් කියලා හේබ්‍රව පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ සඳහන් කරනවා. ඒ නිසා එම අවස්ථාව පමණක් නෙවෙයි මම ඔබට කියනවා 16 17 පදවෙනි පදවල ඒ දේ මතේ 28 සඳහන් වෙනවා. ගෝලයේ 11 දෙනා යේසුස් වහන්සේ තමන්ට නියම කළ ගලීලේ කන්දට ගියෝය. උන්වහන්සේ දැක උන්වහන්සේට නමස්කාර කළා. මරණය නැගිටින පස්සේ දකින්න හැම අවස්ථාවකදීම ඔවුන්ගේ අරමුණ උනේ උන්වහන්සේ දෙවියන් වහන්සේ ලෙස පිළිගැනීම. උන්වහන්සේ දේවත්වයෙන් පිදුම් දී. ඒවරද යේසුස් වහන්සේ දෙවියන් වහන්සේයි යමෙකු කිව්වට විශ්වාස කරන්නේ නැහැ. නමුත් මුගදෙනෙක් හිතන්නේ උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස පෙනී සිටි කාලය මාංශවත් වූ කාලය. මිනිසෙක් ලෙස සිටි කාලය. මම ඔබට කතා කළා උන්වහන්සේ අප උදෙසා ඔප්පු කරපු උන්වහන්සේගේ ප්‍රාණය තිබුණු ලේවල බලය. ඒක ස්වර්ගික දිව්‍ය බලය. ඒ නිසා අර පේදුරුතුමා ලිව්වා වගේ පළවෙනි පේදුරස් පොතේ පළවෙනි පරිදි 17 පදවල ඒ උන්වහන්සේගේ සුද්ධ රුධිරයෙන් අපිව මිලේට ගත්තා. මාංශයෙන් නෙමෙයි මිලේට ගත්තා. සුද්ධ රුධිරය. ඒ නිසා තමයි මහන්සිය කිව්වේ මගේ අලුත් ගිවිසුම වන්නේ මේ රුධිරේ. මතේ 26 වෙනි පරිච්ඡේදයේ මම 27 වෙනි පදේ වල පෙන්නනවා. උන්වහන්සේ කිතුලානක් කරා ඒක ආශිර්වාද කරලා කියනවා මේක මා නුඹලා අතර මගේ ඒ අලුත් ගිවිසුමේ එන සුද්ධ රුධිරය. ඒක ස්වර්ගික සම්බන්ධතාවය. උන්වහන්සේගේ දේවත්වයේ පරිපූර්ණත්වය. ඉතින් අද බොහෝ කිතුණු ජනතාවන් තාම දන්නේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා. නමුත් ප්‍රේමවන්ත දේව දරුවනි බොහෝ සාක්ෂි සුද්ධ ලියවිල්ලේ ඊට පැහැදිලි. ඒ නිසා අද බොහෝ දෙනෙක් උන්වහන්සේගේ නාමයෙන් ඉතුරු වෙනවා. උන්වහන්සේගේ නාමය සුළු කොටස. නමුත් අද පන්ති තුන්වෙනි පදේ තියෙනවා. මාගේ නාමය නිකුරුණු විවාහාර නොකර. මොකද්ද නාමය? යේසුස්. යේසුස් නාමය යේසුස් ක්‍රිස්තුස්. ක්‍රිස්තුස් කියන්නේ කියන්නේ. ඒ නිසා ප්‍රේමවන්ත දේව දරුවනි උන්වහන්සේගේ ගෝලයන් පවා උන්වහන්සේගේ පරිපූර්ණ දේවත්වය පිළිගත්තේ කවදද? කොහොමද කියන එක පැහැදිලිව වෙනවා. ඒ නිසා උන්වහන්සේගේ දේවත්වය දැකීම ගැන ලෝකතුමා අපිට කොයි ආකාර සාක්ෂියක් ගන්න තියෙනවද? ඒකත් පොඩ්ඩක් බලමු. ලෝකතුමායි පුතේ 24 වෙනි පරිච්ඡේදයේ සුදවලු කොට 24 වෙනි පරිච්ඡේදයේ මම ඔබට කියනවා. ඒක පද. තවදුරටත් වහන්සේ ඕන් සමග කැමට වාඩි වූ කල්හි රොටි රැගෙන ආශිර්වාද කොට කළා. ඕන්ට දුන්සේ. එකල ඕන්ගේ ඇස්සරි ඕන් උන්වහන්සේ ඇදලාගත්තා.
එවිට උන්වහන්සේ නොපෙනී ගියසේ. ඇයි? ලෝකතුමා තමන් උන්වහන්සේ අනුවගිය උන්වහන්සේගේ ශ්‍රාවකයන් අතර සිටිය ගෝලෙක්. ඒ 12 දෙනාගෙන් එක්කෙනෙක් නෑ. උන්වහන්සේ ගැන සැබෑ ලෙස කරුණු සොයනකොට තමන්ගේ ජීවිතයේ උන්වහන්සේ කෙරෙහි විශ්වාසය පිළිගැනීම ඇතිවනාට පස්සේ උන්වහන්සේ තමන්ගේ දෙවියන් වහන්සේයි කියලා උන්වහන්සේව පිළිගත්තට පස්සේ ලද හේදිත තරස ලෝකලේ ඒ නිසා ඔහු ඒ සාක්ෂි සාහිතික කොට අයනතුව සඳහන් කරනවා මේ ලෝකෙ කාටද අපි එදා ඒවකට උනා අධිරාජ්‍යවාදී උඩානේ උඩට පාලේ එනිසා ඔහු කියනවා ඔවුන්ට උන්වහන්සේ දෙවියන් වහන්සේයි කියලා ඔප්පු කරන පිණිස ඒ ඉගැන්වීම් සම්පූර්ණ කරන්න. මොකද මම යහන් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ ඔබට කතා කරා ඒ මනස් 8 වෙනි පදයේ ඉඳලා උන්වහන්සේ ඉගැන්වීමක් කරලා නාන්සිකුව මාගේ මාංශේ කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදා කාලේ ඒ නිසා ඒ නැවත මතක් කිරීමක් වශයෙන් උන්වහන්සේ රුටීගෙන ආශිර්වාද කරනකොට අර ගෝලය ටික දැක්කා මේ දෙවියන් වහන්සේ ඒ එදා ඒවකට අපි ස්වාමීන් වහන්සේ ස්වාමියාට පිළිගත් යේසුස් වහන්සේ එක්ෂණිකේ උන්වහන්සේ නොපෙනී මොකද දෙවියන් වහන්සේ කියන ඒ තේජාන්විත කෙනාට පෙනෙන්න නොපෙනුවා. නමුත් යේසුස් වහන්සේ වෙන්න උන්වහන්සේ නොපෙනී කියන්නේ යේසුස් වහන්සේ කොට ඉන්නකොට උන්වහන්සේ අන්දේශා නොපෙනී කියන්නේ ඒ ගෝලිය තුන්දෙනා යෝහන් යාකෝබ් පේතුරු තුන්දෙනා දැක්කා. අන්සත් පිටිදෙනා. ඒ නිසා හඳුනාගත්තා. ඉතින් උන්වහන්සේ නායකයෙක් කියලා පිළිගත්තා. ඒ නිසා ප්‍රේමවන්ත දේවදත්තුනි මේ ඉරිදා කියන වැදගත් දවස වටිනා දවස ගැන සුද්ධ වූ බයිබලයේ සඳහන් වෙලා තියෙන කරුණු අද බොහෝ දෙනෙක් දන්නේ නොදැන අද ඉරිදා මොකද්ද කරන්නේ අද පාස්කු ඉරිදා නිසා හැම කෙනෙක්ම දේවස්ථාන වලට යනවා. මොකද කිතුනවා පල්ලි යන දින තුනක් තියෙනවා. ඒ යේසුස් වහන්සේ ඒ පල්ලි යන දින තුන තමයි කොච්චර මාත්‍රාව වලින් පීඩිතව සිටියා. ඕන් නැත්තල් දවසේ එදාට මුළු පැය 24ම මාත්‍රාව භාවිත කරලා ඉන්න මිනිස්සයා නොවි හොඳට පිරිසිදු වෙලා දේවස්ථානයේ පූජකවරු එන්නේ ඉස්සරලා ගිහිල්ලා යේසුගෙන් සමාව ඉල්ලගෙන යේසුට කනලව් කරලා නැවත තමන්ගේ කුඩු මාර්ගයට ඒක දවසට දෙවනි දවසේ තමන්ගේ ජීවිතය තමන් පෞකාරයෙකුට පිළිගන්න නිසා තමන් සාපලද්දෙකුට පිළිගන්න නිසා පාස්කු දවසේ උන්වහන්සේගේ පාදපාව අර යම් ස්ථානවල උන්වහන්සේ නමින් සෑදුවා උසුරුවන් වෙනවා දේව මාලිගාවල තිබෙනවා. ඒ ස්ථානවල ඒ රූපය දිහා බලාගෙන තමන්ගේ පාපය ගැන ප්‍රකාශ කරනවා සමාවයි නිසා. නමුත් දේව මෙහිට ඒ පූජකතුමන්ලා එක්ක සහභාගීත්වයක් පවත්වන්නේ අනිත් ඉරිදා දිනවල එකක් මතක නැහැ. දැන් මේ දෙකම ඉරිදා වෙන්නේ නැහැ. ඉරිදා දවසක් වෙන්න දෙන්නේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම පාස්කු ඉරිදා එක දවස. එදාට උන්නේ. ඒ අන්නේ අන්න ඉරිදාවකට උන් කල්ලියන්නේ කිතුනෝ අවුරුද්දකට දවස. නමුත් යේසුස් වහන්සේ මේ දවස අපට වැදගත් ලෙස පෙන්වා දුන්නා වූ කාරණාවන් ගැන අපි අවබෝධයක් ඇතුව ගමන් කරනවා නම් අපි සතියේ සෑම ඉරිදා දිනකම උන්වහන්සේ වෙතට යන්න උන්වහන්සේට නමස්කාර කරන්න පුරුදුව සිටිය යුතුයි. ඒ නිසා ඔබට මේ ගැන කතා කරනු ලැබුණ කල මම තවත් ටිකක් ඔබට කතා කරනවා. මම දකිනවා යෝහන් තුමා තමන්ගේ ජීවිතේ තමන් කොච්චර පීඩා මැදින් අසරණ දම්පේකට උන්වහන්සේගේ නාමයෙන් තුන කුටි කාලා හිරියර ඉඳලා වුණ මිනිසෙක් ලෙස උන්වහන්සේ නමස්කාර කරන්න
සිරිතා ඔහුගේ ජීවිතේ තනිව සංස්කෘතියක් ගොඩනගාගෙන තියෙනවා. ඒක එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේද 9-10 පදවල තියෙනවා. ආවදේ කියනවා. ඔබලාගේ සහෝදරයාද යේසුස් වහන්සේ පීඩා විඳීමේ රාජ්‍යයේ ඉවසීමෙන් මමුකාරයාද යොහන්නන් මම ස්වාමීන් වහන්සේගේ වචනයේද යේසුස් වහන්සේගේ සාක්ෂිත නිසා පත්මෝස් නම් දිවෙන්නේ සිටිනේ. මම ස්වාමීන් වහන්සේගේ දවසේ ආත්මයන් වහන්සේගේ සිටිනේ. ඒක ඔහු කතා කරන ස්වාමීන් වහන්සේගේ දවසේ උනාද බලන්නේ නැහැ. තත්තිය දවස් අතක් දීලා තියෙනවා. සය දවසක් මිනිස්යාගේ ජීවිතේ ජීවත් වෙන්න ජීවිකාව ගෙනියන්න වැඩ කරගන්න කාලය දීලා තියෙනවා. ඒක පරණ කිරිස්මෙත් දුන්නා. අද කිරිස්මේ අද ඉතුරු දේව ජනතාවට හැම ඉරිදාවක් තමන්ගේ දෙවියන් වහන්සේ සිහි කරනවා. උන්වහන්සේගේ නැවත නැගීම මෙනෙහි කරනවා. ඔබගේ දෙවියන් වහන්සේ පිළිගනු ලබන්නා වූ මිනිස නමස්කාර කර යුතු දවසක් තියෙනවා. නමුත් අපිට කිව්වා මම කතා කරන්න යන්නේ ඉරිදා දිනේ ඇති වැදගත්. පාස්කු ඉරිදා වැදගත්. පාස්කු ඉරිදා එක සිද්ධ වුණා. යනතාව ඉරිදාකට. ඒ නිසා ප්‍රිය දේව දරුවනි මේ කාරණාවන් සිදුවීමේ විශේෂ සඳහන් මේ යෝහන් කුමාර කියනවා එයා කවුද? ඒ එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 4වෙනි පදේ 10වෙනි පදේ දක්වා යෝහන් මා විසින් ආසියාවේ තිබෙන සභා සතුලියා එවන වගේ සිටින්නා වූ සිටියා වූ මතු සිටින්නා වූ එනන් වහන්සේගේ උන්වහන්සේගේ සිංහාසනයේ පිට සිටින ආත්මයන් සත්‍යනාගේ විශ්වාස සාක්ෂිකාරය මලවුන්ගේ නැගිටි කුරුදුරා වලවේ රජුන්ගේ අධිපතිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඔබලාට කරුණාව සමාදානය වේවා. කවුද උන්වහන්සේ සිටියා වූ දැන් සිටින්නා වූ මතු සිටින්නා වූ යේසුස් වහන්සේ මාත් දෙවියන් කීවම ඒ දෙවියන් වහන්සේ අප පැහැදිලිවම කියනවා විශ්වාස සාක්ෂිකාරය මලවුන්ගේ නැගිටි කුරුදුලා ඔලවේ රජුන්ගේ අධිපතිය වූ යේසුස් ඒ නිසා ආස්තු ඉරිදා කොමනක් නෙමෙයි. සමස්ත සති පළවෙනි දිනේ කොට පිළිගන්නා මේ ඉරිදා සෑම ඉතුරු දේව ජනතාවක් තමන්ගේ ජීවිතයේ දෙවියන්ට නමස්කාර කරන එක අමුතු කරනවා. ඒ ගැන මම ඔබට කතා කරොත් අද ලෝකේ බොහෝ රටවල් නිමාන දවසක් කරලා තියෙන්නේ සතිය ඉරිදා බලවිදා ලෝකේ බොහෝ රටවල් සාමාන්‍ය වෙනත් ආගමික අධෛර්ය ක්‍රම මත යම් ආකාරව එක් ආගමික කණ්ඩායමක් පමණක් ඒක සිකුරාදා පමණක් කරගෙන ඉන්නවා. මාළා මගේ ගැන කතා කරා. ඇයි උන්වහන්සේගේ මනෝන්ගේ නැගීම උන්වහන්සේගේ මනෝන්ගේ නැගීම තුළ අපට දී තිබුණු සාක්ෂිය මේ නිසා. ඒ නිසා නැගිට්ටා උතනන් වහන්සේ කෙලේ කුමක් කියලාද යහන් ඊළඟට ලියන්නේ. අපට ප්‍රේම කරන්නා වූ තමන්ගේ ලෙයින් අපේ පාප වලින් අපව මිදුවා අපව රාජ්‍යයක්ද තමන් පියව් දෙවියන් වහන්සේගේ පූජකයේද කළා වූ තරන් වහන්සේට ගෞරවයද පරාක්‍රමයද සදාකාලයටම වේවා. ආමේන්. එනම් උන්වහන්සේ මොකක්ද කළේ ඇවිත් මේ ලෝකේ? මිනිස්සෙක් ලෙස ඇවිත් යේසුස් වහන්සේ මොකක්ද කළේ? යෝහන් කෙලින්ම කියනවා අපිට ප්‍රේම කරලා ඒ ප්‍රේමය පමණක් නෙවෙයි ප්‍රේමය උන්වහන්සේගේ සුද්ධ රුධිරේ ලේන් පෙන්වලා කොහොමද පෙන්වන්නේ? පාපේ සාපේන් අපි නිදහස් කරේ උන්වහන්සේගේ සුද්ධ රුධිරේ. ඒ සුද්ධ රුධිරේ පොළවේ කිසිම සම්බන්ධකමක් නැහැ. මේ පොළවේ සියලුම දේ දෙවියන් වහන්සේගේ මුඛයෙන් නිකුණ වචනෙන් සාපේකටපත් වෙනවා. ඒක උප්පත්ති පොතේ 3වෙනි පරිච්ඡේදය 7වෙනි පදේ දීලා තියෙනවා. නුඹ නිසා භූමිය සාබලන්නේ. ආදම
කළ වරද නිසා භූමිය පමණක් නෙවෙයි ඒකට භූමිය මතු පිට තිබෙන මේ සියලුම දේ සාපේකව ගාතල සතා දේවපාව මිනිස්යා සියලු ඒ නිසා මේ පොළවේ කිසිම දෙයක් මිනිස්යාගේ පාපේ සාපේ මුදන්න පූජාවක් කොට පිළිගන්න සුදුසු දෙයක් තිබුණේ නැහැ ඒකයි මහන්සිය කිව්වේ මම මිනිස්යාගේ අත්තරින් උපස්ථාන ලබන්නේ අද උඹා අය දෙවිවරු ළඟට යනවා දේවත්වයෙන් පිදුම් ලබන්ට දේවත්වයේ සලකලා දෙවියන් වහන්සේ සිතලා බොහෝ දේවල් පුද පූජා කරන පොළවේ දේවල් මේ සාපේකට පත්වෙච්ච දේවල් ඒවයින් කොහොමද කෙනෙක් නිදහස් වෙන්නේ බෑ එකම නිදහස් කර එකම ගැලවුම් කර යේසුස් ක්‍රිස්තුස් ඒ නිසා ප්‍රිය දේව දරුවනේ සුද්ධ ලියවිල්ල මේකන පැහැදිලිව කියනවා විතරක් මේකට කියනවා උන්වහන්සේගේ ගෞරවයද පරාක්‍රමයට සදා කාලයටම ලැබෙන්න සුදුසුව තිබෙනවා. ලැබී යුතුයි. ඇයි? හේතුව අපි ඒ දෙවියන් වහන්සේගේ පූජකයෝ කරා. අපි හැම කෙනෙකුටම උන්වහන්සේ උදෙසා අපේ මේ ජීවිතය තුළ යහපත් ජීවිතයක් ගත කිරීමේ පූජාවකට අපිට පෙරහුරුවක් දුන්නා. ආදර්ශයක් අවවාදයක් දුන්නා අවබෝධයක් දුන්නා ඉගැන්වීමක් අපිට කරන්න ලැබුණා ඒ නිසා ප්‍රේමවන්ත දේව දරුවනි උන්වහන්සේගේ දිව්‍ය කරුණාව මත අද මේ ඉරිදා කියන වැදගත් දිනේ වටිනා දිනේ තිබෙන උතුම්කම බොහෝ ක්‍රිස්තියානි කාර්යය ගන්න ඒ නිසා මම ඔබට කතා කළොත් ඉලිදර උත්පත්ති පොතේ දෙවැනි පරිච්ඡේදයට ගියාම උන්වහන්සේ 6 දවසක් වැඩ කරලා 7 වෙනි දවසේ නිමාඩු ගත්තා 7 වෙනි දවස් සබත් කියලා කිව්වා. තොර 7 වෙනි දවස් සබත් කියනකොට පරණ කිවිසුම ප්‍රකාර එක සෙනසුරු සබත් වුණා. එක සෙනසුරු සබත් වුණා. ඒ නිසා මම දකිනවා එළිදරව් පොතේ සමාන උත්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ මෙසේ සඳහන් වෙනවා. මෙසේ අහසත් පොළවත් එහි මුළු සේනාවත් මවන් නිම නලද්දේ දෙවියන් වහන්සේ තමන් විසින් කළ සුවකීය කර්මාන්තයේ 7 වෙනි දවසේ නිම කළසේක. මහන්සේ තමන් විසින් කරන ලද සියලු වැඩවලින් 7 වෙනි දවසේ නිවාඩු ගත්තේක. දෙවියන් වහන්සේ තමන් මවුවා වූ සෑදුවා වූ සුවකීය සියලු වැඩවලින් 7 වෙනි දවසේ නිවාඩු ගත්තේ. ඒ දවසට ආශිර්වාද කොට එය සුද්ධයයි නියම කළසේක. දැන් පොඩ්ඩක් මේ වචන දිහා පොඩ්ඩක් කල්පනා කරන්න. ඒක පරණ කිවිසුම. අපිට කිවිසුම් දෙකක් තියෙනවා. පරණ කිවිසුම සහ අලුත් කිවිසුම. පරණ කිවිසුම ප්‍රකාර උන්වහන්සේ 7 වෙනි දවසේ සෙනසුරාදා සෙනසුරු සබත් නිමාඩු ගත්තා. උන්වහන්සේ වැඩ පටන් ගත්තේ සතියේ පළවෙනි දවසේ. ඉතින් වැඩ පටන් ගන්න වැඩ කරා. දැන් පරණ කිවිසුම ප්‍රකාරව සියලු මිනිස්සු දැන හෝ නොදැන ඒ 7 වෙනි දවසේ දෙවියන් වහන්සේට ලෙස පුද පූජා කළා. නික්මා පොතේ ඉඳලා දිවිතිය කතා පොත දක්වා කියුවොත් ඔබට දැක ගන්න පුළුවන් බැරි වෙලා ඒ දවසේ තමන්ට ආහාරයක් හදාගන්න දර කෑල්ලක් කනවා නම් ඒ කෙනාට මරුම් කන්න සිද්ධ තමාගේ සතෙක් සිරුපාවෙක් වලකට ලිඳකට ගඟකට වැටුණා ගන්න ගියා නම් එයාට මරුම් කන්න සිද්ධ නමුත් යේසුස් වහන්සේ ඇවිත් ඒ පරණ කිවිසුම සහ අලුත් කිවිසුම අතර වෙනස පැහැදිලි කරලා පෙන්නලා දෙනවා. ඒ නිසා උන්වහන්සේගේ වැඩවලින් උන්වහන්සේ නිමාඩු ගත්තේ 7 වෙනි දවසේ. අපි අපේ ජීවිතේ වැඩ ආරම්භ කරන්න පටන් ගන්න සතියේ පළවෙනි දවසේ. එතකොට අපි සතියේ පළවෙනි දවසේ නිමා ආරම්භ කරන්නේ කා පාවලද දෙවියන් වහන්සේගේ පාවල. ඒ නිසා හැම දේව දරුවෙක්ම කිතුනේ හැම ඉරිදාවකම කළ යුතු පළවෙනිම ක්‍රියාව උන්වහන්සේට නමස්කාර කිරීම. තමාගේ දෙවියන් වහන්සේ බව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ මුළු සිතින් පිළිගෙන උන්වහන්සේට නමස්කාර කරලා තමන්ගේ ජීවිතේ වැඩ කිරීම. ඒ නිසා ඉරුදින නිමාඩුවක් කොට රජයේ අපේ රටේ පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල් වල ඒක දීලා තිබෙන්නේ හැම දේව දරුවෙකුටම දෙවියන්ට නමස්කාර කරනවා. නමුත් ඉරුදින ඇති වැදගත්කම වටිනාකම අද කිතුණු ජනතාව දන්නේ. අද මම දන්නවා අපේ සභාව තුල වුණා පංගුවක් අය දාන වත්තේ පොල් කඩන දාගන්න දාන. නෑ ගියන්න දාගන්න දාන. නෑ දැයින්ට එන්න කියන්නේ දාන.
ඉතින් දෙවියන් වහන්සේ අමතක කරනවා. මේ කොහොමද දේවදරුවෝ? මේ කොහොමද දෙවියන් වහන්සේ තමන්ගේ ජීවිතය ආරම්භ කළා කියන්නේ? ඊළඟට මුළු සතියෙම කාලකන්ණි වෙනවා. තමන් කරන වැඩ කඩාකප්පල් වෙනවා. යන මාවත්තර කරදර බාධක ඇති වෙනවා. අයි දෙවියන් වහන්සේ පා කරලා. උන්වහන්සේ සතුටුයි. ඒ නිසා මම අද මේ 2020 පාස්කු ඉරිදායයි කොට සැලකෙන මේ සතියේ පළවෙනි දවසේ ඔබට කරන අවවාදය නම් ඔබ ජීවිතයේ හැම ඉරිදාවක් දෙවියන් වහන්සේට දෙන ගෞරවය දෙන්න පුරුදු වෙන්න. යේසුස් වහන්සේ තමන්ගේ දෙවියන් වහන්සේ පිළිගෙන උන්වහන්සේට මේ ගෝලවල නමස්කාර කරන පටන් ගත්තා වූ ලෙස තමන්ගේ නමස්කාරය උතුරන මම ඔබට ස්ථාන කීපයකින් දේශනාවකදී මේ ඔක්කොම පෙන්වන්න බෑ කතා කළේ. ඒ නිසා ප්‍රිය දේව දරුවනි මම ඔබට කිව්වා වගේ ලූක්තුමා වගේම තමයි පාවුල්තුමා. පාවුල්තුමා උන්වහන්සේගේ පස්සේ ගිය ගෝලෝ 12 දෙනාගෙන් එක්කෙනෙක් නෙවෙයි. ඔහු පවා උන්වහන්සේව පිළිගත්ත තමන්ගේ ජීවිතේ උගත් බුද්ධිමත් මිනිසෙක්. උන්වහන්සේ තුල මා ප්‍රීතියෙන් පිළිගත්ත කෙනෙක්. නමුත් ඔහු කතා කරලා කියන උන්වහන්සේ කවුද? යේසුස් වහන්සේ කවුද? අපිට පෙන්වුවත් රෝම පොතේ ඔලියන ඒ අවුම් පත්‍රයේ 9 වෙනි පරිච්ඡේදයේ ඔහු කියනවා. මම 9 වෙනි පරිච්ඡේදයේ කියන්නම් 4 වෙනි පදයේ ඔහු ඊශ්‍රායෙල් වරුන්ගේ වරුය උත්තරකමත් මහිමයත් ගිවිසුමත් විවස්ථාවත් දීමත් දේව සේවයත් ඔරොන්දුවත් ඔවුන්ගේ පියවරුන්ද ඔවුන්ගේ මාංසාකාරයෙන් ක්‍රිස්තුස් වහන්සේ පැමුණුනේ ඔවුන්ගෙන්ය. උන්වහන්සේ සියල්ලන්ටම උතුම් වූ සදාකාල ආශිර්වාදල දෙවියන් වහන්සේය. ආමෙන්. තමන්ගේ ජීවිතයක් දැකීම මත උන්වහන්සේ දෙවියන් වහන්සේ. ඒතර අද බොහෝ දෙනෙකුට උන්වහන්සේ දෙවියන් වහන්සේයි කියලා පිළිගන්න බෑ. බොහෝ දෙනෙක් උන්වහන්සේ ළඟට යන්න මාවත් සූදානම් කරගන්න හදනවා. මාර්ගද මිනිස්සෙක් තුලින් කොහොමද උන්වහන්සේ ළඟට යන්නේ? මමත් මිනිස්සෙක්. මම දෙවියෝ නෙවෙයි. මට නමස්කාර කරලා කාටවත් ස්වර්ගයට යන්න බෑ. මට ඔබට අපෝපස්ථාන කරන්න පුළුවන්. දේව සේවකෙක් වශයෙන්. ඒකේ ආශිර්වාදයක් ඔබට ලැබේ. යේසුස් වහන්සේ කිව්වා මාගේ නාමයෙන් නම් කුඩා තනත්තෙකුට අල්ලවතුර කෝපයක් අත් දෙනවා දෙක විභාගයේ උඩ කිසිසේත් නැති නොවන්නේ කියලා. මතේ 10:42 කියලා තියෙනවා. අතේ ඉඳලා කිව්වොත් ඔබ ඒක දකින්න. ඒක මේ පොළවේ ආශිර්වාදය ස්වර්ගයට යනවා. ඒ නිසා දෙවියන් වහන්සේ තුල අර යෝහන්තුමා ලිව්වා වගේ ඉදරා උපතේ පළවෙනි පරිච්ඡේදය 6 වෙනි පදේ අපට පූජකකම ලැබුණා. ඒ සේවය ලැබුණා. ඒ කරුණාව ලැබුණා. හැබැයි අපි ගැලවුම් කාර්යය. ඒ නිසා මුගක් දෙනෙක් හිතන්නේ තමන්ට මෙහෙ කරන දේව සේවකයෝ දෙවිවරු කියලා. ඔවුන් දෙවියන් වහන්සේ කියලා. නෑ. යෝහන්තුමා කතා කරනකොට යෝහන්තුමා උන්වහන්සේව පිළිගත් ආකාරයේ කතා කරන්නේ සිදහාන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ. ඔව් කියනවා. අපිට ඒක පෙරලා පෙන්නුවොත් ඔව් කියනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. ඔව් උන්වහන්සේව පිළිගත් ආකාරය පැහැදිලිව කියනකොට මෙතේ කියනවා. පටන් ගැනීමේදී වාක්‍යාන සිටිතේක වාක්‍යාන දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. වාක්‍යාන දෙවියන් වහන්සේව සිටිසේක. උන්වහන්සේ පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ සමග සිටිසේක. උන්වහන්සේ සිටිසේක. උන්වහන්සේ කරන කොටගෙන සියල්ල සාධන ලද්දේ සාධනද කිසිවක් උන්වහන්සේ නැතුව සාධන නොලද්දේ. උන්වහන්සේ තුල ජීවනය තිබුණේ ඒ ජීවනයේ මනුස්සයන්ගේ ආලෝකයේ වූයේ. ආලෝකයේ අන්ධකාරයේ බබලයි අන්ධකාරයේ ගහනේ නොකලේ. අන්න ඔහු කියනවා. ඉතින් ඔහු කෙලින්ම කියනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේව සිටියා. උන්වහන්සේ පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ සමග සිටිසේක. උන්වහන්සේ කරන කොටගෙන සියල්ල සාධන එනම් යාන්ද මේ ගෝල සංග්‍රහය උන්වහන්සේට නමස්කාර කරන්න පටන් ගත්තේ ඉරිදා. ඒ නිසා ඔවුන්ගේ සියලු වැඩ ආරම්භ කළේ සතියේ පළවෙනි දවසේ. දෙවියන් වහන්සේ නමස්කාර කරනවා. ඒක නිසා තමයි ක්‍රියාපතේ අපි දෙවෙනි පරිච්ඡේදය 42 වෙනි පදේ දකින්නේ. දා ප්‍රේරිතයන්ගේ ගැන්වීම සහභාගී වෙමින් කුටි කැඩීමේ ඔය යාඥාව තුළ ස්ථිරව පැවතුණා. ඒ දවස කවදද?
ඉරිදා. ඒ නිසා සතිය දවස් 7 මේ ක්‍රියාව කළේ නැහැ. හැමදාම ඉගෙන ගනිමින් හිටියේ නැහැ. හැමදාම රොටි කඩ හිටියේ නැහැ. හැමදාම සහභාගීකම් පවත්වමින් හිටියේ නැහැ. හැමදාම ආඥාවෙන් නොකරව බය 24ම ආඥා කරේ නැහැ. අතේ පළවෙනි දවසේ. ඒ නිසා මේ කාරණාව තුළ මට ඔබට කියන්න බොහෝ කරුණු තිබෙනවා. ඒ නිසා මම ඔබට පැහැදිලි වෙගෙන දෙන්නම්. ඒ නිසා යේසුස් වහන්සේ කවුද? උන්වහන්සේ ගැන අපි සාක්ෂි කරන්නේ කොහොමද කියලා යෝහන් තුමා පළවෙනි යෝහන් නැවුම් පත්‍රයේ පළවෙනි පදේ ඉඳලා ලියලා තියෙනවා. ඒ නිසා ප්‍රේමවන්ත දේව දරුවනි, කාලය ගෙවිගෙන යන නිසා මම ඔබට කියනවා මේ ඉරිදා කියන දිනේ අති වැදගත්කම නොදැන ක්‍රිස්තියානි කියන අය මේ ඉරිදා කියන දවස සුළු කොට සිටීම සම්පූර්ණ වැරදි. ඒ නිසා මේ පාස්කු ඉරිදා පමණක් අද අපිට විශේෂ ඉරිදාවක් කරගන්න එපා. අපිට සතියේ පළවෙනි දවස ඒ ඉරු දින අපිට හැම දවසකම විශේෂයි. මොකද සතියට දවස් 7 මිසක මාසෙට දවස් ගණන නෙවෙයි. සතියේ දවස් 7 වෙනස් වෙන්නේ නැහැ. ඒ දවස් 7 තමයි. අවුරුද්දට තියෙන මාස 12 මාස 12යි. ඒ වුණාට සතිය ආරම්භ වෙන්නේ අපි කිතුණුවන් වශයෙන් උන්වහන්සේ තුල ඉරු දින. අද උඟා කිතුණුවන්ට වැරදිලා තියෙන එකයි. ඒ නිසා මම කිතුණුවෙක් වශයෙන් හැම දවසකම උදෑසන නමස්කාර කරනවා. නමුත් ඉරු දින උදෑසන මගේ පුද්ගලික ආඥාව විශේෂයි. ඒක මම ආඥා කරන කියන්නේ දෙවි පියාණන් මගේ දෙවියන් මා විසින් මේ සතිය මුළුල්ලේ කළ යුතු වැඩ කොට බාර දෙමි. ඔබගේ කරුණාව ලබා ගන්න මේ අභිමුඛයේ සිටින දවස ඔබට උදව් කරා. ඒ නිසා මගේ පුද්ගලිකව කරලා ඉන්න මම දෙවියන් වහන්සේගේ සේවකෙක්, මිනිස්යාගේ වැඩකාරයෙක්. ඒ නිසා ඉරු දින දේව මෙහෙට ආවට පස්සේ මම নমස්කාර කාලයට තවත් අය එකතු වෙනවා. වෙන කෙනෙකු මෙහෙම নমස්කාරයට සහභාගීත්වය ඇති වෙනවා. පස්සේ දේව වචනේ බෙදාගෙන දේව රාජ්‍යය වැඩ කරනවා. ඒක උන්වහන්සේ දුන්න වගේ. ඒ නිසා ප්‍රේමවන්ත දේව දරුවනි, මේ ගැන බොහෝ කාරණා කියන්නට තව මම ඒකේ ස්ථානයකින් මොකද උන්වහන්සේව පිළිගත් මිනිස්සු අතර එදා ගල් පහර කනකොට තමන්ගේ මරණය තමන්ට සිද්ධ වෙන බව දැන තමා කාටවත් වෛර නොකර කතා කරපු මිනිස්සෙ ස්ටේපල්. ඔහු අර පස්තාන සේවයේ අත්‍යච්චි මුඛ්‍යයෙන් අතරෙක් කියාපටි ආයෙවෙනි පන්ති මහා කරලා තියෙනවා. ඒ නිසා ඔහු කියනවා මෙතනදී කාරණාවක් ක්‍රියාපතේ 7 වෙනි පරිච්ඡේදයේ 59 වෙනි පදේ ස්වාමී යේසුස් වහන්සේ මාගේ ආත්මය පිළිගත් මැනවයි කියා සෙත්පත් යාඥා කරදී ඔවුන්ට කරුණා. ඔහු කෙලින්ම නම කියලා ස්වාමී යේසුස් වහන්සේ අතදී කෙලින්ම කියලා ස්වාමී යේසුස් වහන්සේ ඒකයි නාමය. මගේ ආත්මය ඔබ පිළිගන්න. ඇයි ඔහු දෙවියන් වහන්සේකට යස්සාච පිළිගන්නවා. ඒ නිසා ප්‍රේමවන්ත දේව දරුවනි, අද බොහෝ දේව දරුවන් Tamanගේ මේ ජීවිත ගමන් කළාට නිකන් සංස්කෘතියක් විතරයි. එහෙමත් නැත්නම් චාරිත්‍රයක් විතරයි. ඒ චාරිත්‍රය අනුගමනය කරනු ලබන්නා ස්වභාවයක් තමයි. ඒ නිසාද ක්‍රිස්තියානිකාරයෝ හැමදාම අඳු කඳුලින් කියන්නේ අයියෝ මට නෑ, අනේ මට බෑ, අයියෝ මන් ලෙඩා, ඇයි කට ඇරියොත් බොරු, කිව්වොත් කේලම් තියෙන්නේ වංචාව. ඇයි අපට එහෙම වුනේ? ප්‍රේමවන්ත දේව දරුවනි, යේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිත් උගන්වනු ලැබුවා කිතුණුවේ තමන්ගේ ජීවිතය කොයි විදියටද දෙවියන් වහන්සේත් එක්ක සැබෑ සම්බන්ධතාවයක් ආරම්භ කරන්නේ. අන්න ඒක තමයි මම පටන් ගත්තේ ශ්‍රේයාන් තුමාගේ පොතේ 4 වෙනි පරිච්ඡේදය. එදා ඒ ඉස්සිය ප්‍රකාශ කළා වූ කාරණා අහලා ඒ සමානිතයන් බොහෝ දෙනෙක් ඇවිල්ලා උන්වහන්සේගේ පාමුල දින 2ක් ඉගෙන ගත්තා. පසුව ඔවුන් කිව්වේ ඉස්සිය ඔබ කියන නිසා නෙමෙයි දැන් උන්වහන්සේ අපේ ගැලවුම් කාර්යයකට පිළිගන්නේ
අපිම අහලා උන්වහන්සේගේ වචන උන්වහන්සේගෙන් ඉගෙනගත් නිසා කියලා ඒ සුද්ධ යෝහන් තුමාගේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ මම ඔබට කිව්වොත් 39 වෙනි පරිච්ඡේදය තියෙනවා. මා කළ සියල්ල උන්වහන්සේ මට කීසේකයි සාක්ෂියුන් ඉස්සියගේ වචන නිසා ඒ මුල සමාරිතයන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තුය. එවිට සමාරිතයන් වරු උන්වහන්සේ ළඟට ඇවිත් තමුන් සමග නවතින ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවය. උන්වහන්සේද දෙදවසක් ඒ නැවතුණුසේක. වෙනත් බොහෝ දෙනෙක් උන්වහන්සේගේ වචනය නිසා අදහ ඉස්සියට කතා කොට අපි දැන් අදහන්නේ නුඹේ කීම නිසා නොවේ මක් නිසාද අපිම අසා සැබෑවටම උන්වහන්සේ ලෝකයාගේ ගැලවුම්කාරයානෝ බව දනිමුයි කිව්වෝ. අන්න මෙන්න මේක තමයි වෙන්නේ. මේක තමයි අද දේව දරුවන් අතර වෙන්නේ. නමුත් ප්‍රේමවන්ත දේව දරුවනේ ඉරිදා කියන දවසේ ඇති වටිනාකම වැදගත්කම නොදන්නා මේ කිතුණු අය වංචාවෙන් ජීවත් වෙනවා. ඒ නිසා මම ඔබට කියනවා අද ඉඳලවත් තේරුම් ගන්න අපි හැම ඉරිදාවකම අපේ දෙවියන් වහන්සේට අපි කොතන වුණත් নমස්කාර කරලා කරනවා. හැබැයි අද උගක් දෙනෙක් මේ අපේ ස්වභාවය අය මම දන්නවා. මම කවදාවත් පා කරන්නේ නැහැ. බොහෝ දුර ගමන් ගියාම තමන්ගේ අත්‍යවශ්‍යතාවයන් තුල ඉදිරියට කොහේ හරි දේව මේකට සහභාගී වෙනවා. කිතුණු ස්වභාවය මම අහන්නේ අයියේ මම අහන්නේ පූජිකතුමා දේශනා කළේ මොනවද මට ඒක වැදගත් නැහැ. නමුත් ඒ පුද්ගලයාගේ নমස්කාර කරන්නයි নমස්කාරය කරපමිනීම හොඳයි. නමුත් එතනදී උගන්වන දේ ඔළුවට අරගත්තොත් වැරදි දේවල් ඔළුවට ඇතුළු කරගත්තොත් විනාශ වෙන්න පුළුවන්. ඒක පාවුලතුමා කියන්නේ අත්‍යගේ ගුරුකම් කරනකොට සමහරුන් ඇදහිල්ලෙන් නැහක් යනවා ඇතයි කියලා පාවුල් තිමෝතිට ලියලා තියෙනවා පළවෙනි තිමෝති 4:1. ඉතින් මම දන්නවා ඔබ දෙනෙකුට එහෙම වුණා. අපේ සභාවේ ඉඳලා ගිහින් ඔය නම් තැන් වලට ගිහිල්ලා ඒ හොඳට උගන්වනවා කියලා ගිහිල්ලා අන්තිමට දෙයිය නැති වුණා. දෙයිය නැති වෙලා ප්‍රශ්න ඇති වුණා. කරදර බාධක ඇති වුණා. මම දන්නවා මම ඒක ගැන විවේචනය කරන්න මට වැඩක් නැහැ. නමුත් নমස්කාරය සියල්ල සෝතිකට බලා යහපත්දි තදින් අල්ලගෙන සියලු නපුරු වන්දන වලින් බල කියලා පාවුල් තෙසලෝනික පොතේ පළවෙනි තෙසලෝනික 5 වෙනි පරිච්ඡේද සඳහන් කරනවා 19 වෙනි පදේ. එනිසා අපිට ඕන දෙයක් කරන්න දැන් මම වුණත් වෙනත් විදේශීය රටවල් වලට ගියාම මගේ සභාව නැහැ. මම යන නමස්කාර දෙන්නේ යාළුවා. ඊයේ පූජකතුමාලා කරන දේශනාව හොඳට අහගෙන ඉන්නවා. නමස්කාර දෙවියන් ඔක්කොම. සහභාගීකම් පවත්වනවා. හැබැයි ඉතින් මගේ හෘද සාක්ෂියට කැඟුනේ නැත්තම් සුද්ධ සහභාගීකම. රොටියට මං සම්මාන දෙන්නේ. ඒ රටවල් වල බංගුවක් කරලා ඇත්තටම දෙන්න බයි. මම ඒක දැක්කා. මම ඒක හදනකොට දැක්කේ නෑ. මම පිරිසිදු චේතනාවේ ඒක අතට අරන් පානය කරන්නා වූ පිරිස මුඛයට කිට්ටු වෙනකොට නාසයට දැනුණා මේක අරක්කු කියලා. මම එමෙතු ඒක අරන් ඒකත් ආකාරයෙන් මේගොල්ලන්ගේ ත්‍රිකේ තබලනේ කන්නේ. බංගුවක් කරන මගේ දිහා පූජකවරු බැලුවා. පස්සේ මම කීප දෙනෙක් ඇහුවා. ඒකනේ අරක්කු මම හම්බුනේ. ඒ නිසා ප්‍රේමවන්ත දේවදරුවන් කිතුණුන්ට වැරදිච්ච තැන් ඕන තරම් තියෙනවා. ඒ නිසා මම මේ ඉරිදින කොමනයි කාලය ගන්න මේක වැඩි කතා කරන්න යන්නේ නෑ. මේ ඉරිදා කියන දවසේ වැදගත්කම අපිට ඇති වුණේ උන්වහන්සේගේ මලවුන්ගේ. නාදේ මලවුන්ගේ නැගිටින්න නැත්තම් උන්වහන්සේ දෙවියන් වහන්සේ නෙවෙයි. නාදේ මලවුන්ගේ නැගිටලා තමන් දෙවියන් වහන්සේ බව උදා. ඒ නිසා දැන් අද අපි අපේ නමස්කාරයේ පමණක් නෙවෙයි අපේ සියලු ඉල්ලීම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට කැපදා. වෙන නාමයක් නෙවෙයි. මම සියලු සුද්ධවන්තයින්ට ගරු කරනවා. සිද්ධවන්තයින් අතර විශේෂයෙන් මරියතුමීට විශේෂයෙන් වැදගත්ව ගරු කරනවා. මම සිකුරාලා කිව්වා එතුමියගේ වැදගත්කම. එතුමිය දෙවියන් වහන්සේ අතට අහුම්කම් දීපු කෙනෙක්. ඒක ඉපමුණක් නෙමෙයි එතුමිය දෙවියන් වහන්සේගේ වචනේ තුල සූදානම් වෙච්ච කෙනෙක්. එතුමිය දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරලා ස්ථිරව සිටිය වුණ කෙනෙක් කියලා ලෝක පොතේ පළවෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයට පැහැදිලිව කියනවා. එනම් ප්‍රේමවන්ත දේවදරුවනි අපි තම කෙනෙකුට අගෞරව කරන්නේ මේ පූජකවරුන්ට අද නොයෙකුත් ක්‍රිස්තියානි කාණ්ඩන ආගමික නායක පූජකවරුන්ට අපි කිසි දවසක වචනයක් කතා කරන්නේ නැහැ. ඒගොල්ලන්ට විරුද්ධව කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ කොහොම දෙවියන් වහන්සේගේ සිත අපි ඔකද ඒ නිසා මම ඔබට දෙවි ස්වාමීන් තුල
ප්‍රකාශ කර සිටිනවා ඉරිදා කියන දවසේ වැදගත්කම මෙයයි. ඒ නිසා අපි දෙවි ස්වාමීන් ප්‍රශංසා